චත්තාරෝ මේ භික්ඛවේ කවි කතමා චත්තාරෝ චින්තා කවි සුත කවි අත්ත කවි පටිභාන කවි ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ කවිති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක බෞද්ධ පින්වත්නි, අද මේ සෑම දෙනාම බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඊටාම වටිනා ධර්මකාරණා කීපයක් මෙනෙහි කරගෙන ඒ ධර්මකාරණා අනුව සිත සකස් කරගෙන අපි මේ ගෙවන ගොරබිරම් සහිත සසරෙන් ඊතර වීම සඳහා අවශ්‍ය කරන කුසල දහම් සම්පූර්ණ කිරීමටයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබෙනවා සංසාරය කියන්නේ සැඩපහරක්. මේ සංසාර සැඩපහරයට අසු වෙලා ඉන්න මුළු මහත් ලෝකයා දුකින් වේදනාවෙන් කඳුලෙන් පිරුණ ජීවිතයක් ගත කරනවා. ඒ නිසා මේ දුක මත පිහිටි ලෝකයෙන් ඈතර වීම සඳහා බුදු පියාණන් වහන්සේ අපිට ඒකායන වූ මාර්ගයක් දේශනා කළා තියෙනවා. ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයාගේ පිරිසිදු වීමට නිවන් මගට අවශ්‍ය කරන නිවැරදි පැහැදිලි ආර්ය මාර්ගයක් බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප සියලු දෙනාටම දේශනා කළා තිබෙනවා. ඒ දේශනා අතර අද මා මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සුචරිත වග්ගයට අයත් කවි සූත්‍රයේ නමින් ප්‍රකට සූත්‍ර දේශනාවයි. පින්වතුනි, කවි කියන වචනය ඔබට හුරු පුරුදුයි. අපි කවියත් එක්ක ජීවිතයේ ගොඩ නැගුණ જાතියක්. සමෙම සූත්‍ර දේශනාවේ සැබෑ අරුත මතු කරගන්නට ප්‍රථම අපි බෞද්ධ දර්ශනයේ තුල තිබෙන අරුත, විමුක්තියේ දිශාවට අප පෙළගස්සන අරුත මතු කරගන්නට ප්‍රථම අප කල්පනා කරලා බැලිය යුතු ව්‍යවහාරාර්ථයෙන් තියෙන මූලිකාර්ථ පිළිබඳවත් අපි යමක් සිතිය යුතු වෙනවා. ඊට ප්‍රථම අපේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙච්ච අග්‍රගණ්‍ය සාහිත්‍ය ධරයක්. උන්වහන්සේ ත්‍රිපිටක ධර්මදේශනා තුළ ඇතුළත් කරන සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට ත්‍රිපිටකය හා සමානම පොත් පෙළක් රචනා කළ යුතු වෙනවා. ඒ තරම් ගැඹුරට උන්වහන්සේ අර්ථ ව්‍යංජන සහිතව ධර්මයේ දේශනා කරන විට සාහිත්‍ය රසය ඊට මුසු කරන්න උන්වහන්සේ පෙළඹුණා. ඒ නිසා ත්‍රිපිටකය ධර්ම සාහිත්‍යයක් වනවා. එවැගේමයි ධර්මයේ නැමැති ඖෂධය උන්වහන්සේ ලෝකයාට පෙව්වේ සාහිත්‍ය නැමැති අනුපානේ එකතු කරලා. අප නිතර මතක් කරන ගාථා පාඨයක් තියෙනවා, ධම්මං ඖෂධ සමන්නත්ති. මේ පුද්ගලයා තුළ තිබෙන කෙලෙස් රෝගයට හොඳම පිළියම් තියෙන්නේ ධර්මය කියන ඖෂධය. එකම පිළියම තියෙන්නේ ධර්මය කියන ඖෂධය. ඒ නිසා අවබෝධයෙන් යුතුව ධර්මය ඇසුරු කරන, අවබෝධයෙන් යුතුව දහම් මඟ පුරන පින්වතුන්ට තේරෙන අවබෝධ වන කාරණයක් තමයි ධර්මයේ තරම් රසයක් වෙනත් නැති බව. සබ්බ රසං ධම්ම රසං ජිනාති. සියලුම රසයන් පරාජය කරමින් ලබන්නා වූ අගනා රසය තමයි ධර්ම රසය. බුදුරජාණන් වහන්සේ වර එක ධම්මපදයේත් මේක දේශනා කරනවා. ඒ වගේමයි හිරි සූත්‍රයේත් මේ ගාථාව දේශනා කරනවා. පච්චේක රසම් පෙත්වා රසං උපසමයස්සච
නිද්දරෝ හෝති නිප්පාපෝ ධම්මපේසී රසම් පිබං. රසයන් 3ක් ගැන ධර්මයේ කතා කරනවා. පළවෙනි කාරණේ තමයි පච්චේක රසය. දෙවෙනි කාරණේ තමයි උපසම රසය. තුන්වෙනි රසය තමයි ධම්මපීති රසය. බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන කාරණය පළවෙනි කාරණේ මේ අපි ධම්මපීති රසයේ ඉඳලා අරගමු. යම් කිසි පුජ්‍යලෙක් සද්ධර්ම රසය, සදහම් මග, සද්ධර්මෝපදේශය හොඳින් අහලා ඒ දහම් මගේ පුරණ විට ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රුතවත් භාවයට පත් වෙලා ඒ ශ්‍රුතවත් භාවයෙන් ලෝකයේ පිළිබඳව එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇස පිළිබඳව රූපය පිළිබඳව අසනිතා හටගන්නා වූ චක්කු විඤ්ඤාණය පිළිබඳව යමෙක් හොඳින් තේරුම් අරගෙන මේ කාම ලෝකවලින් අයින් වෙලා යම්කිසි ප්‍රමාණයකට මදහත් සිතකින් කටයුතු කරනවා නම් ඔහු තුල ඇතිවෙන්නා වූ තා අගනා නොමැරෙන අමරණීය රසයන් පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණේ පච්චේක රස. දෙවෙනි කාරණේ උපසම රසය. තුන්වෙනි කාරණේ තමයි ධම්මපීති රසය. ධර්මානුකූල මාර්ගය අනුගමනය කරන පුජ්‍යලයාට සංසාර බයෙන් ටික ටික නිදහස් වෙනවා. සසර බියෙන් ඈත් වෙන විට පින්වත්නි හිත ප්‍රීතියෙන් පිනා යනවා. දහම් මග පුරන බෞද්ධයා තුළ නැත්නම් ඒ අනුගාමිකයා තුළ ඇතිවෙන්නා වූ ප්‍රීතිය මේ ධර්ම ප්‍රීතියයි. ඒ වගේමයි ධර්මයේ ටික ටික වැටහෙනකොට කෙලෙස් වලින් අපි ටික ටික ඈත් වෙනවා. සසර බැඳීම් වලින් ටික ටික ඈත් වෙනවා. පුද්ගලයා නිදහස් වෙනවා. ඒ නිදහස වෙනකොට මේ උපසමයත් එක්ක ඇති වෙන ප්‍රීතිය ඔහු තුල හට ගන්නවා. ඒ රසය බුදුරජාන් වහන්සේ උතුම් කොට සලකනවා. ඒ වගේමයි මේ කෙලෙස් වලින් ටික ටික ඈත් වෙනකොට පුජ්‍යලයා තුල ගැඹුරු කායික මානසික විවේකයක් හට ගන්නවා. ඒ විවේකේ ඊටාම වැදගත්. කායික විවේකයක් එනවා එතන. මානසික විවේකයක් වෙනවා. ඒ වගේමයි උපදි විවේකයේ කියලා බුදුරජාන් වහන්සේ සඳහන් වෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. මේ උපදි විවේකයක් එක්ක කෙලෙස් වලින් ටික ටික ඇතිවෙන්නා වූ ඈත්වීමත් එක්ක ඇතිවෙන මානසික සුවය බුදුරජාන් වහන්සේ කතා කරන්නේ රසයක් විදිහට. රසයක්. ඒක නිසා අපි මේ රසය පිළිබඳ කතා කරනකොට අපි ඉතිහාසයේ ලියන්නේ භරත මුනිගේ ඉඳලා. බුදුරජාන් වහන්සේ පහළ වෙලා අවුරුදු 300කට විතර පස්සේ තමයි භරත මුනි ලෝක උපදින්නේ. ඒතර භරත මුනි තමයි විභාව අනුභාව විභචාරී භාග සංයෝගා රස නිෂ්පත්ති කියලා කතා කරන්නේ. විභාව අනුභාව විභචාරී භාවයන්ගේ එකතුවෙන් රසය උපදී ස්ථායි භාවයක් රසයක් බවට පත් වෙන ආකාරය නව නලු රස පිළිබඳව කරන විග්‍රහයේ තියෙනවා. නමුත් රසය කියන වචනේ ආරම්භක තැන ධර්ම රසය, විමුක්ති රසය, විවේක රසය, කෙලෙස් වලින් ඈත්වීමෙන් ලබන රසය මේ වගේ බුදුරජාන් වහන්සේ තුල තිබුණ ඒ රස පිළිබඳ අදහස අද ලෝකයාට දේශනා කළා තිබෙනවා. ඊටාම අර්ථපූර්ණව. ඒක නිසා ඉන් පසුව අපිට විශ්වනාතල වෙන්න පුළුවන්, චකන්නාතල වෙන්න පුළුවන්, භරතමුනිල වෙන්න පුළුවන්. රසය ආත්ම කොටගත් වැකිය කවියයි ආදී වශයෙන් කවිය පිළිබඳව යම් යම් තොරතුරු අර්ථ විවරණ ඔවුන් ඉදිරිපත් කරනකොට තථාගත දේශනාව තුලත් අගනා රස තුනක් මේ සූත්‍රයේ මේ ගාථා පාඨයේ කතා කරනවා. ඒ තමයි ධර්ම රසය, විවේක රසය, ඒ වගේමයි අපි ලබන මේ ඈත්වීමෙන් කෙලෙස් වලින් ඈත්වීමෙන් ලබන රසය. මේ පිළිබඳ අපිට විශේෂයෙන් පහාරාද සූත්‍රයේදී අපිට හම්බ වෙනවා තවත් කරුණු කීපයක්.
බුදුරජාන් වහන්සේගේ දේශනාව සමස්තය අපි කියනවා 84000ක් ධර්මස්කන්ධය කියලා. 84000ක් ධර්මස්කන්ධයෙන් බුද්ධ දේශනා 82000ක් වශයෙන්ුත් ශ්‍රාවක දේශනා 2000ක් වශයෙන්ුත් සමස්තය 84000ක් වෙනවා. මේ 84000ක් වූ ධර්මස්කන්ධයේ බුදුරජාන් වහන්සේගේ දේශනා තුළ කොතනින් ගත්තත් මතුවෙන්නේ දහම් රසයම පමණයි. විමුක්ති රසයම පමණයි. මේ පහාරාද සූත්‍රයේ පහාරාදට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම ඖෂධය තුළ එන රසය කවරතරකින් ගත්තත් විමුක්ති රසයයි කියලා. උන්වහන්සේ සමාන කරන්නේ කොහාටද එහිදී? මහසයුරට. මහසයුරට. අපි දන්නවනේ නේද? පේදුරු තුඩුවෙන් ජලය අරගත්තත්, දෙවුන්දර තුඩුවෙන් ජලය අරගත්තත් මහ මුහුදේ ආසන්නයෙන්, එහෙමත් නැත්නම් විදේශ රටකට ගිහිල්ලා උත්තර ධ්‍රවයෙන් ජලය ගත්තත්, දක්ෂිණ ධ්‍රවය ආශ්‍රය කරගෙන මුහුදු දිය ගත්තත්, ඒ මුහුදු දියේ හමු වෙන්නේ එකම රසය, ලවණ රසය. සබ්දුරජාන් වහන්සේ පැහැදිලි කරනවා බෞද්ධයා නැත්නම් මේ අනුගාමිකයා, සදහැවත් උපාසකයා මේ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් කවර කොටසක්, කවර තැනකින් දහම් පාඨයක්, සූත්‍ර පාඨයක්, දහම් බිඳක් අරගත්තත් ඒ දහම් බිඳ ඔබේ සවන්පත්හි වැටෙන විට මෙන්න මේ ලක්ෂණ අයින් වෙනවා. ඒ තමයි ලෝභ චේතනා එයින් ඈත් කරනවා. ද්වේෂ චේතනා එයින් ඈත් කරනවා. මෝහ චේතනා එයින් ඈත් කරනවා. මේ ලෝභ, ද්වේෂ, මෝහ චේතනා අයින් කරමින් තමයි බුද්ධ දේශනාව නිර්මාණය වෙලා තියෙන්නේ. එක හොඳට පැහැදිලි වෙනවා සංයුක්ත නිකායේම එන තාලපුට කියන සූත්‍රයෙන්. ඒ සූත්‍ර දේශනාවේදී තාලපුට බුදුරජාණන් වහන්සේගේ ළඟ විමසන්නේ ඔහුගේ පරම්පරාවෙන් ආපු සාම්ප්‍රදායික ඥානය පදනම් කරගත්ත තොරතුරක්. තාලපුට පැහැදිලි කරන කාරණේ මොකක්ද? ඔහු කියනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපේ පරම්පරාවෙන් ආපු තොරතුරු තියෙනවා. පරම්පරාවෙන් අපිට කියලා දීලා තියෙන්නේ මොකක්ද? සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් රසිකයා සතුටටපත් කරන යම් දේශනාවක් තියෙනවා නම්, යම් නාට්‍යයක් තියෙනවා නම්, කලාවක් තියෙනවා නම්, ඒ කලාව නිසා ඒ කලාව සමාජයට ප්‍රගුණ පුහුණු කිරීමෙන් ඔහු මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා දේව ලෝකයට යන්න. මේක සත්‍යක්ද ස්වාමීනි කියලා විමසනවා. එන් තාලපුටගේ මේ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ පළවෙනි වර නිහඬව දරා සිටිනවා. දෙවෙනි වරද තාලපුට මේ පිළිබඳ විමසනවා. විමසනකොට බුදු පියාණන් වහන්සේ දෙවෙනි වරද තාලපුට කියනවා මේ වෙනස ඔබ විමසන්න එපා. ඒ ගාමිණී ඔබ මේ පිළිබඳ විමසන්න එපා. තුන්වෙනි පාරත් ඔහු ඒ ප්‍රකාශයම කරනවා. තුන්වෙනි පාරත් ඒ ප්‍රකාශයම කරන විට බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රකාශ කරනවා. එහිදී අපිට පැහැදිලි වෙනවා කලාව පිළිබඳව, නැත්නම් මේ කවිය පිළිබඳව, නැත්නම් බුදුරජාණන් වහන්සේ අන්‍ය රසයන් පිළිබඳව දරපු ආකල්පය. එහිදී උන්වහන්සේ පැහැදිලි කරන කාරණය කුමක්ද? යමක් ලෝභයෙන්, යමක් ද්වේෂයෙන්, යමක් මෝහයෙන්. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල මත පදනම් වෙලා යම් කිසි ගායනයක්, යම් කිසි නාටකයක්, යම් කිසි රසයක් උත්පන්න වෙනවා නම් ඒ රසය විමුක්තියේ දිශාවට නොව නැත්තම් වේදනාවේ අකුසලයේ පාපයේ දිශාවට ගමන් කරන බව. එනිසා අපට සූත්‍ර දේශනාවක අන්තර්ගත වචනාර්ථය පමණක් මත පදනම් වෙලා අපට නිගමනවලට එළඹෙන්න පුළුවන් කමක් නැහැ. නිසා පින්වතුනි, ඔබ කල්පනා කරලා බැලිය යුත්තක් තිබෙනවා. අපි මේ කාලේ විවිධ රසයන්ගෙන් මෝහණයටපත් වෙලා ඉන්නේ. නව නළු රස ගැන කතා කරනවා. ශෘංගාර රස වෙන්න පුළුවන්, බීභත්ස රස වෙන්න පුළුවන්, කරුණා රස වෙන්න පුළුවන්,
සාන්ත රස වෙන්න පුළුවන්, හාස්‍ය රස වෙන්න පුළුවන්, වීර රස වෙන්න පුළුවන්, භයානක රස වෙන්න පුළුවන්, අද්භූත රස වෙන්න පුළුවන්. කවර රසයක් අප අත්විඳත්, එයින් චමත්කාරයක් අත්විඳත් ධර්මානුකූල ප්‍රවේශය තිබෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වඩවන කවර කාරණයක්වත් විමුක්තියේ දිශාවට යොමු නොවන බව. එනිසා බෞද්ධයාගේ අපේක්ෂාව සසර දුකින් එතර වීමයි. සසර දුකින් එතර වෙන්න අපේ අපේක්ෂාව වන නිසා අපි කල්පනා කරලා බැලිය යුත්තක් තියෙනවා. ඒ තමයි මොකක්ද? සසර දුකින් එතර වෙන්නට අප උත්සාහ කරනවා නම් ලෝභ, ද්වේෂ, මෝහ වලින් ඈත් වුණ මගක් අපි බුදුරජාණන් වහන්සේ දෙසලා තියෙනවා. ඒ දේශනානුකූලව අනුගමනය කිරීම, අර්ථ ව්‍යංජන සහිතව තේරුම් ගැනීම. ඉතින් මෙතනදී මේ කවි සූත්‍රය තාම ජනප්‍රියයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කවි සූත්‍රයේ පළමු මේ සුචරිත වර්ගයේ එන සූත්‍ර සියල්ලම විමසලා බලනකොට ඒ සූත්‍රවල බාල පණ්ඩිත කියන මේ කණ්ඩායම් දෙකේ ජීවන ස්වභාවයන් බුදුරජාන් වහන්සේ බෙදා වෙන් කරලා තිබෙනවා. අපි දන්නවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ බාලයින් ඇසුරු නොකරන්න, පණ්ඩිතයින් සේවනය කරන්න කියලා. බාලයා අකුසලයට මග කියන, පාපයට මග කියන, අපායට දොරට විවර කරන පුජ්‍යලෙක්. පණ්ඩිතයා විමුක්තියට අතහිත දෙන, විමුක්තියේ මාර්ගය පෙන්වන පුද්ගලයෙක්. එනිසා සූත්‍ර දේශනාවේ එන මේ සූත්‍ර, මේ කාණ්ඩයේ එන සියලු සූත්‍ර පෙළ ගැහෙන්නේ බාල පණ්ඩිතයින්ගේ ගුණ අගුණ පැහැදිලි කරන්නට. වර්ගයේ සුචරිත වර්ගය. එතකොට මේ වග්ග කරන්නේ කවර අරමුණක් පදනම් කරගෙනද? වග්ග කෙරෙන කාරණය තමයි පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දේශනාව වර්ග කෙරෙන්නේ පළමු ධර්ම සංගායනාවේදී. මහරහතන් වහන්සේලා 500 නමක් එක්ක රජගහනුවර වේභාර පර්වතයේ සප්තපරණී ගල් ගුහාවේදී තමයි මේ සූත්‍ර දේශනා වර්ගීකරණය වෙන්නේ. එතනදී සුචරිත වර්ගයට ඇතුළත් කරලා තිබෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බාලයින්ගේ සහ පණ්ඩිතයින්ගේ තොරතුරු ඇතුළත් වන සුචරිතය පිළිබඳ සූත්‍ර කාරණා කීපයක්. ඒ නිසා සුචරිත වර්ගයේ අවසාන සූත්‍රය තමයි කවි සූත්‍රය. ඒ අනුව බලනකොට අපිට පැහැදිලි වෙනවා කවි සූත්‍රය කියන එක කවිය පිළිබඳවම කියවෙන විශේෂ විවරණයක් නොවන බව. කවිය පිළිබඳවම කියවෙන විශේෂ විවරණයක් නොවන බව. නමුත් එහි බාහිර ආර්ථය ගත්තහම කවියක තියෙන ලක්ෂණ අපිට පේනවා. සූත්‍රය කොහොමද යන්නේ? කතමං චාවුසෝ චත්තාරෝ මේ භික්කවේ කවි. කතමේ චත්තාරෝ චින්තා කවි, සුත කවි, අත්ත කවි, පටිභාන කවි. මේ තමයි සූත්‍ර දේශනාවේ එන කරුණු හතර. මහණෙනි මොනවද කවි කියන්නේ? චින්තා කවියා, සුත කවියා, අත්ත කවියා, පටිභාන කවියා. දැන් මේ තමයි අපට මුණ ගැහෙන කවීන් හතර දෙනා. කවුද චින්තා කවියා කියලා මේ සමාජ ව්‍යවහාරාර්ථයෙන් ගත්තොත්? පින්වත, චින්තා කවියා කියලා කියන්නේ ඒක නිසා මේ කාරණය පදනම් වෙලා බුදුරජාන් වහන්සේ රසය පිළිබඳව ලෝකයාට දේශනා කරපු අර්ථ විවරණය, කවිය පිළිබඳව කරපු අර්ථ විවරණය, වර්තමාන කවිය පිළිබඳ තියෙන වර්ගීකරණයන් හා අත්‍යන්තයෙන් බැඳෙන බව අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් අපට මේක දක්වලා තිබෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් යම් අවධියක් ඇති කර ගැනීම හොඳයි. මොකද බුදුරජාන් වහන්සේ කවිය, ගීතය
හැඬීමක් ලෙස ගායනා කළ හඳුන්වලා තියෙනවා. ඒක නිසානේ නච්ච ගීත වාදිත විසූක දස්සන කියන ශික්ෂාපදයක් එන්නේ. දඹදෙනි කතිකාවතේදී නැටුම් ගැයුම් වැයුම් ගර්හිත විද්‍යාසේ සලකා භික්ෂූන්ට තහනම් කර බව විශේෂයෙන් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බා රජතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි දායකත්වයෙන් පැවැත් වූ කතිකාවතේදීත් නැවත ඒක අවධාරණය වෙන්නේ. ඉතින් එහෙම පරිසරයක් තියෙද්දී කවිය පිළිබඳව බුදුරජාන් වහන්සේගේ අර්ථ විවරණය කුමක්ද කියන එකට මේ කරුණු 4 පැහැදිලි කරලා තිබෙනවා. ඒකට මනෝරථ පූරණේ එන අටුවාවේ යම් විග්‍රහයත් කිසියම් ප්‍රමාණයකට දායක කරගෙන තියෙනවා. මොකක්ද චින්තා කවියා කියලා කියන්නේ? යෝ චෙන්තෙත්වා කාව්‍යං කරෝති චින්තා කවි. යෝ චින්තෙත්වා කාව්‍යං කරෝති චින්තා කවි. යමෙක් සිතා කවියක් කරන්නේ නම් එය චින්තා කවියකි. අපි හිතමු වර්තමාන සමාජ සංසිද්ධියක් අරගෙන යම්කිසි පුද්ගලයෙක් ඒ සිද්ධීන් දිහා බලා ඉඳලා හොඳින් අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනයත් එක්ක දාර්ශනික ආර්ථයක් මතුවෙන විදිහට යම් කවියක් කරනවා නම් ඒ චින්තා කවියක් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් බව අපේ ඇතැම් ආචාර්යවරුන් මේක දක්වනවා. ද මහාගමසේකරගේ ප්‍රබුද්ධ කෘතිය, ඊගාවට නොමියමි කෘතිය දාර්ශනික අර්ථයක් ගැබ්බුවා. එහි කාව්‍යමය ගැඹුරක් තියෙනවා මානව ජීවිතය පිළිබඳව. ඒවයි තියෙනවා දැන් ප්‍රබුද්ධ පොතේ ගත්තත් නොමියමි පොතේ ගත්තත් අපිට පැහැදිලි වෙනවා මානව ජීවිතයේ සුඛ දුක්ඛදායි අධ්‍යක්ීම් අතර ගලාගෙන යන පුද්ගලයෙකුගේ අධ්‍යක්ීම්. නොමියමි පොතේ මරණාසන්න පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ යම් යම් විවරණයන් කරනවා. ඒක සමාජාර්ථයෙන් අර්ථ ගන්වනවා මොනවද? චින්තා කවි කියලා. හිතලා නිර්මාණය කරන ඒවා. දෙවෙනි ප්‍රභේදය තමයි සුත කවි. කොහොමද අට කතාචාරින්නේ හඳුන්වන්නේ? යෝ සුත්වා කාව්‍යං කරෝති. යමක් අහලා කාවි ලියනවද ඒක සුත කවියයි. අහලා ලිවීම. ශ්‍රුත කියන වචනය බෞද්ධ දේශනාව තුළ එන්නේ ඇසීම, අධ්‍යාපනය කියන අර්ථයෙන්. බෞද්ධයා ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. ඇසූ පිරූ ඇති කෙනෙක් වෙන්න ඕනේ. බහුශ්‍රුත වෙන්න ඕනේ. බහුශ්‍රුත කියන්නේ බොහෝ ඇසූ අය. ශ්‍රුත කවියා ඉගෙනගෙන ශාස්ත්‍රීය අධ්‍යාපනය හරහා ශාස්ත්‍රඥානය ලබාගෙන එයින් ලබන්නා වූ අවබෝධයෙන් කාව්‍යකරණයේ යෙදෙන අය ශ්‍රුත කවි වශයෙන් හඳුන්වනවා. මේක සමාජ ව්‍යවහාර අර්ථය කියලා ඔබට මා මුලින් මතක් කළා. චින්තා කවි, සුත කවි. තුන්වෙනි කවියා අත්ත කවියා. අත්ත කවියා කියන්නේ ඒකාර්ථං නිස්සාය කාව්‍යං කරෝති අත්ත කවි. එක අර්ථයක් පදනම් කරගෙන යම් කිසි කවියක් කරනවා නම් ඒ ඒකාර්ථය පදනම් කරගෙන කරන කවිය සුත කවිය නැත්නම් ඒකත්ත කවි කියලා හඳුන්වනවා. දැන් අපි ගත්තොත් එහෙම කිසියම් අරමුණක් තියනවා කවියක් කරන්නට, ඒ කවිය ඒකාර්ථයක් මත පදනම් වෙනවා. එහෙමනම් අපි ඒවට කියනවා ඒකාර්ථ කවි කියලා. චින්තා කවි, සුත කවි, ඒකත්ත කවි. හතරවෙනි කාරණේ තමයි පටිභාන කවි කියලා හඳුන්වන්නේ. පින්වත, පටිභාන කවිය කියන්නේ කුමක්ද? පටිභාන කවිය කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නැත්නම් මේ සමාජාර්ථයෙන් දේශනා කරනවා කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රතිභාව මත උපදින කවිය පටිභාන කවියයි කියලා. ප්‍රතිභාව මත. නිදර්ශනයක් විදිහට
ව්‍යවහාරාර්ථයෙන් ගත්තොත් මේ අදහස පැහැදිලි කරනවා ප්‍රතිභාව කියන එක බුදුදහමේ එන අර්ථයකුත් එක්ක හිටිවන කවියාද ප්‍රතිභාපූර්ණ කවියක්. හිටවන කවියාද. යම් කිසි කෙනෙක් කිසියම් සංසිද්ධියක් මත පදනම් වෙලා එකනෙහිම යම් කවියක් පිළිබඳ ගායනයක් කරනවා නම් එය ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ නිර්මාණයක් විදිහට සලකනවා. අනුත්සාහකව ගලායන ප්‍රබල හැඟීම් කවිය කියලා කිව්වේ. අනුත්සාහකව ගලායන උත්සාහයක් නැතුව එන ප්‍රබල හැඟීම් කවිය කියන්නේ හදබසයි කියලා අපි ඉගෙන ගත්තේ. හදවතේ භාෂාව කවිය. කිසියම් පුද්ගලයෙක් අනුවේදනීය අත්දැකීමක් යම් කිසි විදිහකින් ලැබුවොත් ඒ අනුවේදනීය අත්දැකීම තුළින් ගන්නා වූ කලාත්මක ප්‍රවේශය කවිය විදිහට ඔවුන් අර්ථකථනය කරනවා. දැන් මේ අර්ථය කොයිතරම් නිවැරදිද? මේකට ඇතැම් වෙලාවට බෞද්ධ සූත්‍ර දේශනාවල එන ගාථාපාට අර්ථ විවරණ පදනම් කරගෙනද අපිට යම් යම් විස්තර තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම චින්තා කවිය කොයි වගේද සූත්‍ර පාඨ ඇසුරෙන් මතු කරන්නේ කියලා මේ සමාජාර්ථයෙන් ඒකටත් නිදර්ශන අපිට හෙව්වා හැකි. දැන් අපි ගත්තොත් බුදුරජා සමාජ සංසිද්ධියක් පදනම් කරගෙන අහන තොරතුරු තියනවා. හිතලා ප්‍රශ්න කරන ඒවා. ඒ තමයි දැන් ජටා සූත්‍රයේ ගත්තොත් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටං. දෙවියෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් විමසන කාරණයක්. මේ ඇතුළෙත් ගැට පිටත් ගැට කියලා සමාජ සංසිද්ධියක් පදනම් කරගෙන සිත මෙහෙයවලා ඒ මෙහෙයවපු සිතින් ඇවිල්ලා ප්‍රශ්න කරනවා කවියක් විදිහට. ඒක කෙනෙකුට චින්තා කවියක් කියලා කියන්න පුළුවන්. සූත්‍ර දේශනාවල තියෙන. ඒ ගාවට ධර්මයේ ප්‍රගුණ කරලා ධර්මයේ අධ්‍යක්ීම් කළා ලබාගෙන ඒ ධර්මය බුදුරජාන් වහන්සේ කවුද කියලා අස්සජි මහරහතන් වහන්සේගෙන් අහනකොට ඔහු දෙන උත්තරේ උන්වහන්සේ දෙන උත්තරේ උපතිස්ස කෝලියලට පැහැදිලි කරන ධර්මකාරණේ සුත්ත කවියක් හරහා ආපු දෙයක් කියලා හිතන්න පුළුවන්. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. එහෙමත් නැත්නම් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් සූත්‍ර දේශනා ඉගෙනගෙන අපි ගත්තොත් එහෙම රතන සූත්‍රය රතන සූත්‍රයේ අහගෙන විශාලා මහනුවර ගිහිල්ලා දේශනා කිරීම හරහා ශ්‍රුතවත් කවියක් ඉගෙනගෙන කරපු කවියක් විදිහට අපිට ඒක හඳුන්වන්නත් පුළුවන්. ඒකත්ත කවින් අර්ථ කවි කියන එක අරමුණක් වෙනුවෙන් කරන කවි. ඒකට අපිට ගන්න පුළුවන් නිදර්ශනක් තියෙනවා. ඒ නිදර්ශන තමයි දැන් අපි ගත්තොත් එහෙම කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත කරුණු ටික. සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලව්කෞත්ති මේ කියන තොරතුරු ටික අපිට පුළුවන් කරණීය මෙත්ත සූත්‍රයේ ආශ්‍රයෙන් සාකච්ඡා කරන්න. ඒවා මෛත්‍රී වඩන්නෙකු තුල තියෙන්නට ඕනේ එක අරමුණක් වෙනුවෙන් කරන කවි කියලා අපිට ගන්නත් පුළුවන්. පටිභාන කවි. එවලම ඇති වූ හැඟීම් ප්‍රකාශ කරන කවි. අපි ගත්තොත් එහෙම තේර තේරී ගාථා. ඒ මහරහතන් වහන්සේලා තෙරවරු තෙරණියෝ ධර්මය අවබෝධ කර ගැනීමත් එක්ක ඇති වෙන සතුට මේ හරහා සාකච්ඡා වුණා. ගායනා වුණා. දැන් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ වෙලාවේ කතා කරන අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිම්මේසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසේ පුනගේ හංනකාහසේ සබ්බාතේ බාසුකා බග්ගා ගහකූටං මේ ආදී වශයෙන් එන ඒක ප්‍රතිභාව කියවෙන කවියක් විදිහට ගන්නත් පුළුවන්. එවලේ ඇතිවෙච්ච හැඟීමක් දේශනා කරන කවියක්. හැබැයි
මේ දේශනාව පින්වත මේ අර්ථ විවරණය පෙළ දහමේ එන අරුත් එක්ක ඒ අර්ථයෙන්ම ගැලපෙන්නේ නැහැ. අපි දැන් ධර්මානුකූල වෙන අර්ථය මේ පිළිබඳව සලකා බලන්න වටිනවා. කවි කියන එකේ ධර්මානුකූල අර්ථය තමයි පණ්ඩිතයා. කවි කියන වචනේ අර්ථ දෙකයි. පළවෙනි කවිය තමයි පද්‍ය කාව්‍ය කියන අර්ථෙනොත් අපිට දෙනවා. හැබැයි ගේය කියන අර්ථය තමයි වැඩිපුර පෙළ දහමේ තියෙන්නේ. ඊළඟට මෙතන කවි කියලා කියන්නේ පණ්ඩිතයාට. එහෙනම් මේ සූත්‍ර දේශනාවේ පණ්ඩිතයෝ 4 දෙනෙක් ගැන තමයි බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. අත්ත කවි, සුත කවි, චින්තා කවි, පටිභාණී කවි. අත්ත කවියා කියන්නේ කවුද? මුලින්ම ගත්තොත් තමු සුත කවියා කියන්නේ කවුද? සුත කියන එක මම මුලිනුත් පැහැදිලි කළා. ශ්‍රුතවත් භාවය කියන්නේ ඇසූ පිරූ තැන් නැති බව. බොහෝ දේවල් අහලා තියෙනවා. ඇසීමෙන් ප්‍රඥාව දියුණු කරගන්න එක්කෙනා. අහල පණ්ඩිත පත්වයට පත්වෙන එක්කෙනා. බහුශ්‍රතෝ. ග්‍රසානි බුදුරජාණන් වහන්සේ කිව්වේ කාලේන ධම්ම සවණං කියලා දේශනා කළේ. ශ්‍රවණය කරන්න. සුසුතා ලබතේ ප්‍රඥා. අහන අය තමයි ප්‍රඥාවන්තයෝ වෙන්නේ. අහන අය. ඇසීම ශ්‍රාවක කියලා පිරිසක් අපිට හැදිලා තියෙන්නේ එකයි. අපි දන්නවා ශ්‍රුතවත් භාවයේ අතරින් අගතන්පත් කෙනා තමයි කවුද? ආනන්දත්තේරෝ බහුශ්‍රුතෝ. අග්ග ශ්‍රුතවත් භවෙන් අග්‍රේක් කෙනා ආනන්ද හාමුදුරුවෝ. අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ. ඒ වගේම ශ්‍රුතවත් භවෙන් අග්‍ර. උන්වහන්සේ ඉල්ලා හිටියා කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වෙන විට ස්වාමීනි දේශනා කරන ලද සියලු දහම් කොටස් මට නැවත දේශනා කරන්න. උන්වහන්සේ ඔක්කොම අහගෙන හිටියා. ඒවා දරාගත්තා. ඒ නිසානේ පළමු ධර්ම සංගායනාවේදී පුළුවන් වුණේ ධර්මය පිළිබඳ තියෙන සියලු ගැටලු ආනන්ද හාමුදුරුවන්ට විසඳන්නට. ඒ විසඳන්න පුළුවන් වුණේ බුද්ධ දේශනා 82000ක්, ශ්‍රාවක දේශනා 2000ක්, 84000ක් වූ ඒ මහා ධර්මස්කන්ධය උන්වහන්සේ ශ්‍රුතවත් භවෙන් ශ්‍රවණය කරලා පණ්ඩිතයෙක් බවට පත් වෙලා හිටපු නිසා නේද මේ ධර්මය පිරිසිදු කරන්නට මුල් වෙන්න පුළුවන් වුණේ. දැන් බලන්නකෝ අපේ ජාතිය කොයිතරම් ස්මරණ ශක්තියක් දරාගෙන ආපු පිරිසක්ද? ශ්‍රුතවත් භාවයෙන් ධර්මයේ කටපාඩමින් අරගෙන ආවේ. අපි මාතලේ අලු විහාරයේදී ධර්මය පොත්පත්වල පුස්කොළ පොත්වල ලියවන තෙක් අපි මොකද්ද කරලා තිබෙන්නේ? මුඛ පරම්පරාගතව අහමින් ශ්‍රුතවත් බවින් ධර්මයේ රැගෙන ඇවිල්ලා තියෙනවා. ශ්‍රුතවත් කවියාගේ සුත කවියාගේ ලක්ෂණය තමයි කවි කියන්නේ පණ්ඩිතයනේ. මේ ඇසීමෙන් පණ්ඩිතත්වයට පත්වෙන පුජ්‍යලයාගේ ලක්ෂණය තමයි මොකක්ද? හොඳට ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරන එක දරා ගන්නවා. දරාගෙන ඒ පිළිබඳව තාර්කයත් ඇති කරමින් ඒ පිළිබඳව සත්‍යවාදී මාර්ගය තුල පිළිපනිනවා. නැත්නම් ගමන් කරනවා. ශ්‍රුතවත් භාවය බුද්ධ දේශනාවේ එන මේ සුත කවි කියන කවියා හොඳට අහන කෙනෙක්. සබුද්ධිය ලබා ගන්නා ක්‍රමේ. සාබට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇසිය යුතු දේ, නෑසිය යුතු දේ. රාජ කතා, චෝර කතා, ඉත්ති කතා, පාන කතා, දුර්ත කතා මේ ආදී
අවැඩ පිණිස හේතු වෙන කතා අසීමෙන් ඈත් වෙන්න. දාන කතා, සීල කතා, සග්ග කතා මේ ආදී කතාවන් අහන්න. ධර්මයේ ලැබෙන හැම මොහොතකම ධර්ම ශ්‍රවණය කරන්න. ඇයි විමුක්තිය ලබා ගන්නා වූ ප්‍රධාන ක්‍රමයක් තමයි ශ්‍රුතවත් භාවය. ඒක නිසා සුත කවියා කියලා හඳුන්වන්නේ ඇසීමෙන් ප්‍රඥාව දියුණු කරගන්න. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා කවුද? ඒ තමයි චින්තාමය කවියා. චින්තාමය කවියා කියන්නේ අයිට වඩා වෙනස් කෙනෙක්. මේ ගැන තොරතුරු තියෙනවා අපිට කෘති කීපයකම. නෙත්ති ප්‍රකරණේ මුල් කොටසේ මේ කවියෝ ගැන යම් හැඳින්වීමක් තිබෙනවා. කවි කියලා නෙමෙයි එතන පාවිච්චි කරන්නේ හැබැයි. එතනින් අහුවෙන කාරණයක් තමයි චින්තා කවි කියන ගණයට අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රුත කවි ලක්ෂණම සහිතව යම් දහම් කොටසක් අහලා ඒ දහම් කොටස හරියට වටහාගෙන මනසින් හොඳට එය මෙනෙහි කරන එක්කෙනා තමයි චින්තා කවිය. ඔබ මේ ව්‍යවහාර සමාජයේදී බණහන ක්‍රමේ නෙමෙයි පැරණි ක්‍රමේ. දැන් අපි වෙනස්නේ බණහන හැටි නේද? බණ ඇහුවා නැකිට්ටහම ගොඩක් විට ඉවරයි අපේ බණ. ඒ කරන ලද ධර්මකාරණා අපේ තියෙනවනේ කාරණා තුනක්. සුනාත, ධාරේත, චරාත. අහන්න, දරාගන්න, අවබෝධ කරගන්න, ඒ අනුව හැසිරෙන්න. ඒ දහම් ගැඹුර පුරුදු පුහුණු කිරීම බෞද්ධයාගේ ප්‍රතිපදාව. ඇහීමෙන් බිමින් තියන්නක් නෙමෙයි. ඒක ක්‍රියාවත් එක්ක සම්බන්ධයි. තර චින්තා කවියාගේ ලක්ෂණය තමයි ධර්මය අහනවා, අහලා ඒ ඇසූ ධර්මය ඊළඟට මනසින් මෙනෙහි කරනවා. මනසින් මෙනෙහි කරනවා. හිතමු සතිපට්ඨාන සූත්‍රය කියලා, කායානුපස්සනාව කියලා. කායේ කායානුපස්සී විහෙරති. කායානුවම කල්පනා කරනවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නේද? යෝ සතෝ අසසති සතෝ පස්සසති දීගං වා අසසන්තෝ දීගං අස්සසාමීති. මේ ආදී වශයෙන් කායෙන් කයානුව බලමින් ඊළඟට පරිමුඛයේ සිත පිහිටවමින් හුස්ම ඉහළ පහළ ගන්න ආනාපාන සතිය ආදී භාවනාවන් වඩමින් අර ධර්ම කාරණය තමන් සුතමය ප්‍රඥාවෙන් ලබාගත්තා වූ දහම් පණිවිඩේ ඇති ගැඹුර නැත්නම් ධර්මානුකූල සත්‍යතාව මනසින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරය මෙතෙන්දී හරි වැදගත්. එළඹුණු සිහිය. එනිසා ඔබ චින්තාමය කවියෙක් වෙන්න ඔබට පුළුවන්. සුතමය කවියෙක් වෙන්න ඔබට පුළුවන්. ඔබ ලබා ගන්නා වූ දහම් පණිවිඩය, දහම් කරුණ ඔබ නැවත නැවත මනසින් මෙනෙහි කරමින් කුසල අරමුණක නම් කුසල අරමුණ පිළිබඳව ගැඹුරු ආවර්ජනයක මෙනෙහි කිරීමක යෙදමින්, ප්‍රත්‍යාවේක්ෂණයක යෙදමින් ඒ කුසල් සිතේ සැරිසරමින් ලබන්නා වූ විමුක්තිය. උදාහරණයක් විදිහට බුද්ධානුස්මතිය වඩනවා කියන්නකෝ. බුදුගුණ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්නේ කොහෙන්ද? අපේ මේ
චෛතසික ක්‍රියාවලියත් එක්කනේ. ඒතර අන්නේ තුලින් ඔබ යම් සදහැවත් බවක් ඇති කරගෙන බුද්ධානුස්මෘතිය වඩමින් ඒ සදහැවත් බව තව තව වර්ධනය කරගනිමින් ධර්මය හරහා බුදුරජාන් වහන්සේ දකිනකොට ඒ ඇතිවෙන්නා වූ ප්‍රීතියත් එක්ක ඇතිවෙන ධර්මාවබෝධය හරහා ලබන පණ්ඩිත භාවය තමයි චින්තාමය කවි කියලා හඳුන්වන්නේ. දැන් එතකොට සුත කවි ශ්‍රවණය කිරීම දෙවෙනි ලක්ෂණය තමයි චින්තාමය කවියා. තුන්වෙනි කවියා කවුද? අත්ත කවියා. අත්ත කවියා කියලා අටුවාවේ කියන්නේ මනෝරථ පුරණේ ඒකත්තං කාව්‍යං කරෝති. එක අර්ථයක් වෙනුවෙන්. ඒකත්ත. මේ අත්ත කවියාට චින්තා කවි, සුත කවි කියන මේ කවියන් තුල තියෙන සුවිශේෂී හැකියාවන් ඔහුට අඩුයි. ඔහු ඒකත්තං එකම අර්ථයක් විතරයි වටහා ගන්නේ. එකම අර්ථයක්. බොහෝ විට පදපරම පුජ්‍යලයක් වගේ. ඤෙය්‍ය පුජ්‍යලයක් වගේ. ඔහු අපි ගත්තොත් එහෙම චුල්ලපන්තක හාමුදුරුවන්ටත් එහෙම ප්‍රශ්නයක් වෙනව නේද? ජාතකට්ට කතාවේ ඔබ කියවලා තිබෙනවනේ. මහා පන්තක මහරහතන් වහන්සේ මහා පන්තක හාමුදුරුවෝ අයියා මල්ලිට ගාතාවක් දෙනවනේ පාඩම් කරන්න. සාරමසක් යනතුරුත් ගාතාව පාඩම් කරගන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ මොකක්ද නැත්තේ? ශ්‍රුතපඥාව නැහැ. සුත කවි නැහැ. චින්තා කවියත් නැහැ. ඒක පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ. පළවෙනි පේලිය පාඩම් කරනකොට දෙවෙනි පේලිය අමතකයි. දෙවෙනි පේලිය පාඩම් කරනකොට පළවෙනි පේලිය අමතකයි. ඒ නිසා මොකද කරන්නේ? කියන දේ වැටහෙනවා විතරයි පදපරමයි. මේකත්ත කවියා අන්න එවැනි කෙනෙක්. එයාට චින්තා සුත මේ කියන ලක්ෂණ දෙක පිළිහිట్లా නැහැ. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල මැද අග මැනවින් දහම් දෙසන්න කියන එක පැහැදිලි කරන්නේ ඒකයි. මොහුට ධර්මයේ පැහැදිලි කිරීමේදී ආදීනව ආනිසංස ආදීනව ප්‍රහීන මේ සියලු සාධක කියලා දෙන්න ඕනේ. අවසාන එක්කෙනා පටිභාන කවියා. පටිභාන කවියා කියන්නේ අර සියලු ලක්ෂණ පිරීලා සසර කුසල් කරලා ආපෝ පුද්ගලයා. ඔහුට ධර්මයේ වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ සණයෙන් ධර්මයේ වැටෙනවා. අටුවාවේ එය හඳුන්වන්නේ කවුද? වංගී සත්‍යේරෝවිය. වංගීස මහරහතන් වහන්සේ වගේ. දැන් ඔබ දන්නවනේ වංගීස මහරහතන් වහන්සේ පිළිබඳව තොරතුරු. වරක් බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනකොට වංගීස මහරහතන් වහන්සේට උන්වහන්සේ කියනවා පටිභාන භෝගෝතම පටිභාන ගුසුගතානි. බුදු පියාණන් වහන්සේ හොඳට වැටුණා. එහෙම කියලා ගාථා ගණනාවකින් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව අගයනවා. ඒක අහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ අහනවා වංගීස මහරහතන් වහන්සේගෙන් වංගීස ඔබ මේ ගාථා මුලින් හිතලා කියපුවද නැත්නම් මේ වෙලාවෙම හිතට ඇති වෙච්චද? ස්වාමීනි මේ වෙලාවේ මගේ හිතට ඇති වෙච්ච සතුට මම මේ කියන්නේ. හරිම අගේ. ඒ හැකියාව ඔබේ තව වැඩි වේවා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා.
එතකොට වංගීස වංගීසත්තේරෝ විය කියලා මේ අටුවාවේ දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය එලෙසින්ම අවබෝධ කර ගැනීමේ හැකියාවට උන්වහන්සේට තිබුණා. පටිභානී කියලා කියන්නේ අන්නේ ලක්ෂණය. වැටහෙන කියන බවනේ. දැන් අපි කෝලිත උපතිස්ස ඊගාවට ඒ දෙදෙනා වහන්සේට අපි ගත්තොත් පූතිගස්ස තිස්ස දෙරුන්ට පවා මේ පටිභානී ශක්තිය තිබුණා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සිව් පිළිසිඹිය ආලක්ෂණ. එක හොඳම නිදර්ශනයක් තමයි කෝලිත උපතිස්ස දෙදෙනා අහන්නේ සෝවාන් වෙන්නට ගාථාවකින් දෙකින් එකයි. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ ගාථා පාඨය ඇහෙනකොට උන්වහන්සේලා විශේෂයෙන්ම හේතුඵල න්‍යාය පිළිබඳ දර්ශනය වටහා ගන්නවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදේ යමෙක් දකීද හේ ධර්මයේ දකී කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදය දකින්නට උන්වහන්සේලාට හැකියාව ලැබෙන්නේ ගාථා පාඨයක කොටසක් දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන්. ඒ අන්න පටිභාන කවි කියන වර්ගයේ අය. පටිභාන කවි කියන වර්ගයේ අය. ඒ අය ශනේකින් ධර්මය අවබෝධ කරගන්නවා. ඒ මොහොතේම අවබෝධ කරගන්නවා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. සෝවාන් වෙන්නට බලපාන්නේ කාරණේ. දැන් පූතිගස්ස තිස්ස දෙරුන් පිළිබඳව ධම්මපදට කතා වෙන උත්තරේදී මංච පරායනව වැඩ සිටියත් ඇඳම පිහිට කොටගෙන වැඩ හිටියත් ඒ ඇඳම පිහිට කොටගෙන හිටියත් බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ දහම් අවබෝධ කරගන්නවයි සැනින්. සිව් පිළිසිඹිය ආපත් රහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උග්ගටිතඥ විපරිතඥ මේ වගේ පණ්ඩිතයින් පිළිබඳව බණ පොතේ ඤෙය්‍ය කියලා 3 දෙනෙක් සඳහන් වෙනවා. සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. මේ පිළිබඳව පැහැදිලි වෙනවා. උග්ගටිතඥ පුරුෂයා ගාව නැත්නම් කවියා ගාව චින්තාමය සුතමය ලක්ෂණ දෙකම තිබෙනවා. ඒ ලක්ෂණ දෙකින්ම සමන්විත ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක්. ඒක නිසා චින්තා කවි, සුත කවි, අත්ත කවි, පටිභාන කවි කියන මේ වචන හතරේ අපට අර්ථ දෙකක් පැහැදිලි වෙනවා. එකක් සමාජයේන ප්‍රකටාර්ථය කවියෝ 4 දෙනෙක්. හැබැයි සූත්‍රයේ යටිපැලින් ගන්න බුදුරජාන් වහන්සේ ඔබට අපිට විමුක්තිය සදාගෙන ප්‍රඥාවන්තයෙක් වෙන්නට තියෙන මඟ. ඒක නිසා මේ සඳහා නිකං හරියන්නේ. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඔබ පොහෝ දිනේ අද බලන්න හොඳ සුත කවියෙක් වෙන්න. හොඳට අහන්න ධර්මය. ඊළඟට චින්තා කවියෙක් වෙන්න. ඒ අහපු ධර්මය හොඳට මනසින් මෙනෙහි කරන්න අද දවස පුරා. හෙට දවස පුරා අනාගතේ ජීවිතයට භාවිත කරලා පුරුදු පුහුණු කරන්න. ඒ සසර පුරුදු පුහුණු කිරීමෙන් ඔබට ලැබෙන ඒ සතතාභ්‍යාසය හරහා බුදුරජාන් වහන්සේ නමකගේ පාද මූලයේදී ඔබට පටිභාන කවියෙක් ලෙස සසර දුක නිමා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. පටිභාන කවියෙක් ලෙස. ඒක නිසා
පින්වත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනකන් අපි කල්පනා කර කර ඉන්නවා නම් එදාට පින් කරනවා, එදාට කුසල් කරනවා, එදාට බණ අහනවා, එදාට දන් දෙනවා, එදා මේ පුරුදු පුහුණු කරනවා, නැත්තම් දහම් වැඩපිළිවෙලක ඉන්නවා කියලා ඒක ඔබ ඇති වෙන මුලාවක්, මෝඩකමක්. එය නෙමෙයි කළ යුත්තේ. එදා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යම් දිනක පහළ වුණත් ඔබ දහම් මග පුරුදු පුහුණු කරපෝ සද්ධානුසාරී ධර්මානුසාරීව ඒ පුරුදු පුහුණු කරන බෞද්ධයෙක් නැත්නම් පුරුදු පුහුණු කරන සදහැවත් පුද්ගලයෙක් නොවුනොත් ඔබට එදාටත් සසර මේ විදිහටම දුකත් එක්ක නතර වෙන්න වෙනවා. ඒක නිසා දහම් අසන්න, හොඳ සුත කවියෙක් වෙන්න, එය මෙනෙහි කරන්න, හොඳ චින්තා කවියෙක් වෙන්න. ඒක නිසා ඒකට මැලි වෙන්න එපා. ඒකට අලස වෙන්න එපා. ධර්මය කියන එක වාසනාවකට ඔබේ මේ බුද්ධෝත්පාද කාලයක ඔබ ඉපදිලා ඉන්නේ. ඒ බුද්ධෝත්පාද කාලයක ඉපදුන ඔබ කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්චං මච්චාන ජීවිතං කිච්චං සද්ධම්ම සවන. ඒ දුර්ලභ වාසනාව ඔබට ලැබිලා තියෙනවා. ඒ වාසනාව හොඳින් නෙලාගෙන ඒ වාසනාවේ ඵලය වන සද්ධර්මයේ ඇහෙන මේ සමයේ හොඳට දහම් අසන්න. පාපයෙන් ඈත් වෙන්න. මේ ආස්වාදනයේ යයි හිතන මේ ලෝකයෙන් ඈත් වෙන්න. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එයින් මිදෙන්න. මිදෙන මග මෙනෙහි කරන්න චින්තා කවියෙක් වෙලා. මෙනෙහි කරලා අවසානයේ ඒ දහම් අවබෝධ කර ගැනීමෙන් අපිට ලැබෙන උතුම් සැනසීම, උතුම් ප්‍රඥාව නෙලා ගන්නට වෙනවා. ඒ නෙලා ගැනීමෙහිලා ඔබ තුල පහළ වෙන ඒ උතුම් අවබෝධය ඔබේ පටිභාන කවි ලක්ෂණ ප්‍රකට කරනවා. ඒක නිසා මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කවි සූත්‍රය අපට පණ්ඩිතයෙකු වීමේ ක්‍රම 4ක් කියලා දෙන ක්‍රම 4ක්. එයින් ඒකත්ත කවියා කියන එක අර්ථයක් වෙනුවෙන් යමක් අවබෝධ කරගන්නා වටහෙන්නාට වඩා බුදුරජාන් වහන්සේ අගය කළා තිබෙන්නේ හැමතැනම පටිභාන කවි කියන කවියා. පටිභාන කවි. ප්‍රතිභාවක් සහිතව ෂණිකව වැටහෙන බව. අපි දැන් සරලාර්ථයෙන් ආනන්ද වර්ධනාචාරීන් ප්‍රතිභාව හඳුන්වන්නෙත් එහෙමනේ නේද? ආනන්ද වර්ධනාචාරීන් අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. එහෙමත් නැත්නම් වැටහෙන නුවණ ප්‍රතිභාව. ඒ වැටහෙන නුවණ බුදුරජාන් වහන්සේ අර්ථ ගන්වන්නේ සරලාර්ථයකින් නෙමෙයි, පංච උපාදානස්කන්ධය පිළිබඳව නැත්නම් ලෝකය පිළිබඳව යථාව අවබෝධය ඇති වෙන නුවණයි. ආන්නේ ඒ පඬිතයා බවට පත් වෙන්න, ආන්නේ ඒ කවියා බවට පත් වෙන්නට ඔබට ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒක නිසා දැන් කල්පනා කරන්න මේ වටිනා කවියෝ 4 දෙනාගේ ජීවිතයට ආදර්ශයක් අරගෙන සුත කවියෙක් වෙලා, චින්තා කවියෙක් වෙලා, පටිභානී කවියෙක්ව සසර දුක නිවන්නට ඔබ සෑම දෙනාටම මේ ධර්ම ශ්‍රවණයද හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි චරණ රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලය මේ සැඟවුණු දහම් කොටස් ඔබ වෙත ලබා දෙන්නට දරන මේ උත්සාහය ඒ සියලු දෙනාටම අගය කරමින්, පින් අනුමෝදන් කරමින්, ඒ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, ආයතනයේ වෙසෙන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මෙන් පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.